समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजन्स सुनन्तु सग्ग मोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අසුභා භාවේ තබ්බා රාගස්ස පහනාය මෙත්තා භාවේ තබ්බා ව්‍යාපාදස්ස පහනාය ආනාපාන සති භාවේ තබ්බා විතක්ක සමුච්ඡේදාය අනිච්ච සංඥා භාවේ තබ්බා අස්මිමාන සමුග්ගතායාති සද්ධාවන්ත කාරුණික පින්නතුනි සෑම දිනම සූදානම් වන්නේ මහා කාරුණික ධර්මරාජ ආනන් වහන්සේ ලොවට සැනසෙල්ල පිණිස දේශනා කොට වදාළ වටිනා දහම් පදයක් කාලය පමණින් ශ්‍රවණය කරන්නටයි පින්වත් හැම දිනාගේම අපේක්ෂාව බලාපොරොත්තුව. අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ බාර අරගෙන කටයුතු කරන්නේ වර්මූඩි අමුණුගම මහත්මයා සහ නිලේන්ද්‍රා අතාවුද මහත්මිය ඇතුළු දූ දරුවන් විසින්. ඉතින් පින්වත් අමුණුගම මහත්මයා ඇතුළු ඒ පින්වත් හැම දෙනාටම මේ කුසලය උතුම් ධර්ම අවබෝධයේ පිණසම වේවා කියන ආශිංසනයෙන් අපි ධර්ම දේශනාව ආරම්භ කරනවා. පින්නතුනි අද ධර්ම දේශනාව සඳහා මාතෘකා කර ගන්නට යෙදුනේ අපේ ජීවිතයට ගලප ගන්නට ඕන වටිනා කර්මස්ථාන හතරක්. කෙනෙක් ඊතා ඉක්මනින් යථාර්ථය දකින්න කැමති නම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න කැමති නම් අනිවාර්යෙන්ම මේ කියන කර්මස්ථාන ජීවිතයට ගලප ගත්තොත් පුරුදු කරගත්තොත් අනිවාර්යෙන්ම අපේ ඉලක්කය ඊතා ඉක්මනින් සපුරා ගන්නට අවස්ථාව ලැබෙනවා. ලෞතර බුදුරජාණන් වහන්සේ වදාරනවා අසුභා භාවේ තබ්බා රාගස්ස පහනාය. පින්නතුනි අපි හැම කෙනෙක්ම මේ කෙලවරක් නැති සංසාරේ ඉපදී මෙරි මේ දීර්ඝ ගමනක් යන්නේ. මේ ගමනට ප්‍රධානම හේතුව තමයි අවිද්‍යාවත් තණ්හාවත්. එහෙමනම් ප්‍රධානම හේතුවක් තමයි මේ රාගය, කැමැත්ත, චන්ද රාගය. එහෙමනම් ඒ රාගය ප්‍රහාණය කරන්නට තියෙන එකම ඖෂධය තමයි අසුභය. අසුභ භාවනාව පුරුදු කිරීම තුළින් රාගය මැඩපවත්ත ගන්නට පුළුවන්.
ඒ වගේම සහ මුලින්ම රාගේ නැති කරන්නට අසුබය ඊටාම වටිනවා. නත්ති ඒතාදි සම්මිත්තං යතා කාය ගතා සති. තේරගාථා පාළියේ ආනන්ද මාහිමියන් වහන්සේ වදාරනවා රාග ප්‍රහාණයට අසුබය තරම් වෙන බෙහෙතක් නැත. එහෙමනම් මේ කර්මස්ථානයේ නම අසුබ වුණාට ප්‍රතිඵල ඊටාම සුබයි. මුලින්ම මතක් කරන්නට ඕන පින්නතුනි මේ අසුබ භාවනාව බොහෝ දෙනා හිතාගෙන ඉන්නවා ගිහි පින්නතුන්ලාට හොඳ නැහැ කියලා. එහෙම දෙයක් නැහැ. තථාගතයන් වහන්සේ එහෙමනම් අපට ඒකාන්තයෙන් දේශනා කරනවා මේක ගිහි අයට ගැලපෙන්නේ නැහැ කියලා. එහෙම කොතනවත් දේශනා කළා නැහැ. ඒ නිසා අද මේ යන රටාවත් එක්ක ඇත්තටම ගිහියන්ට මේ භාවනාව ඊටාම හොඳට ගැලපෙනවා. අසුබය අපි භාවනාවක් වශයෙන් වඩනකොට ප්‍රධාන වශයෙන් මේ අසුබය වඩන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි සවිඥානික අසුබය, අනිත් එක තමයි අවිඥානික අසුබය. ඒ කියන්නේ පණ තියෙන ශරීරයක් අරමුණු කරගෙන අසුබේ වඩන්නත් පුළුවන්. ඒ වගේම පණ නැති මූර්ත ශරීරයක් මුල් කරගෙන අසුබය පුරුදු කරන්නත් පුළුවන්. පින්නතුනි අපි මුලින්ම බලමු මේ පණ තියෙන ශරීරේ කුණප කොටස් 32ක් වශයෙන් බුදුරජාණන් වහන්සේ මේ බෙදලා තියෙනවා, වර්ගීකරණය කරලා තියෙනවා. ඒ තමයි කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර, ඇට මිදුළු ඔය ආදී වශයෙන් කොටස් 32ක් තථාගතයන් වහන්සේ අපට දේශනා කරලා තියෙනවා. පින්නතුනේ අපි මේ කොටස් 32ම ඒකකයක් හැටියට අරගෙන මම කියලා සලකනවා, මගේ කියලා සලකනවා, මගේ ආත්මය කියලා සලකනවා. අන්න එතනයි අපට වැරදුනේ. එහෙමනම් මේක බෙද බෙදා බලනකොට මේකේ තියෙන පටික්කුලය ඊටාම හොඳට පැහැදිලි වෙනවා. දැන් බලන්න අපි ටිකක් රැවටිලා ඉන්නේ ඔය උඩින් තියෙන කුණප කොටස් ටිකටනේ, කෙස් ටිකට අපි ආසයි. ලොම් වලටත් එහෙමයි. ඊළඟට බලන්න නියපොතු ලස්සන කරගන්නවා. ඉතින් ඔය පිළිකුලක් අපිට දැනෙන්නේ නැහැ. ඊළඟට දත් ටික මුතු කැට ටික වගේ දත් ටිකක් කියලා. ඉතින් දත් ටිකත් බොහොම පිරිසිදු කරගන්නවා. ඊළඟට හැම වර්ණවත් කරගන්න නොයේ කාලේපන නොයේ විදිහට යොදමින් හැමත් ලස්සනට තියාගන්නවා. ඉතින් මේකේ අපට පින්නතුනේ උඩින් තියෙන ටික අපට පේන්නේ මහා සුබ දෙයක් හැටියට. අපි හිතමුකෝ දැන් එතෙන්ට අපි යාන්තමට අහු වුණයි කියලා. යාන්තමට නෙවෙයි හොඳටම අහු වුණා. හොඳයි අපි බැරි වෙලාවත් මේ බඩ මැද්දෙන් කපලා ඇතුලේ තියෙන දේවල් එළියට ගත්තොත් පින්නතුනි ලං වෙන්නත් බයයි. හරීම පිළිකුල්. ඉතින් එහෙමනම් ඔය උඩින් තියෙන දේවලුත් එහෙමයි. ඒකත් නුවණින් හොඳට කල්පනා කරනකොට නුවණින් බලනකොට ඔය අපි අහුවෙන රැවටෙන ඒ උඩින් තියෙන ටිකත් ඒකාන්තයෙන්ම පිළිකුල්. දැන් මේ පිළිකුල් භාවනාව කරන්නට අපට ක්‍රම රාශියකින් මේ කුණප කොටස් වල පිළිකුල් ස්වභාවය හිතට වද්ද ගන්න පුළුවන්. දැන් බලන්න අපි කෙස් ටික ගත්තොත් කෙස් ටික වර්ණ වශයෙන් සාමාන්‍යයෙන් පිළිකුල්. බලන්න කාල වර්ණ. සමහරවිට සුදු වෙනවා. සුදු වර්ණ තියෙනවා. තඹ පාට, මඩ පාට, මලකඩ පාට ඔය විදිහට මේකේ වර්ණ වශයෙන්මුත් ඒකාන්තයෙන් පිළිකුල්.
ඊළඟට පින්නතුනේ සටහන් වශයෙන් ගත්තාම මේ කුණප කොටස් නැත්තම් මේ කෙස් කියන මේ කුණප කොටාසේ පිළිකුල්. දැන් බලන්න අපේ හිසේ තියෙනකන් කොණ්ඩේට අපි හරි කැමතියි. නමුත් පින්නතුනේ කොණ්ඩේට අපි ගොඩාක් කැමති වුණාට ඒ කොණ්ඩෙම අපේ කෑමකේ තිබුණොත් අපේ සොබ්බඳුනේ තිබුණොත් අපි වාඩි වෙන තැන කෙස්ගස් තිබුණොත් අන්න පිළිකුල්. එතකොට බලන්න ඒ කෙස් සටහන් වශයෙන්ුත් පිළිකුල්. සාමාන්‍යයෙන් අපි හිතමු නූලක් තිබුණයි කියලා වාඩි වෙන තැන ඒක අපිට ඇත්තට ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපිට පනවපු ආසනේ කෙස්ගස් දෙක තුනක් තිබ්බොත් එක කෙස් ගහක් තිබුණොත් අපිට පිළිකුල්. අර බලන්න සටහන් වශයෙන් ඒක පිළිකුල්. ඊළඟට පින්නතුනි මේක ගන්ධය ගත්තාම කෙස් සුවඳ නැහැ නේද? කෙස් සුවඳයිද? නැහැ. කෙස් සුවඳයි නම් මෙච්චර අපි හොදන්නේ නැහනේ. අපි නිරතුරුවම අපේ ඔළුව හොදන්නේ නාන්නේ කෙස් ගඳ නිසා. අපි දවසක් දෙකක් තුනක් කෙස් ටික හොදන්නේ නැතුව හිටියොත් පුදුමාකාර දුගන්ධයක් ගඳක්. ඒ නිසා තමයි අපි නොයෙක් සුවඳ වර්ග දාලා සුවඳ සබන් ගාලා මේ කෙස් ටික හොදන්නේ. ඉතින් ඔය කෙස් වල සුවඳ නෙවෙයි එන්නේ. ඒ ගාපු ආලේපන කිමිකල් වල සුවඳ තමයි එන්නේ. සක් කොහොමත් මේ කෙස් ගඳයි. කෙස් ගහ පිටුනා මේක හොඳට තේරුම් ගන්න පුළුවන්. ඊළඟට පින්නතුනේ මේ කෙස් ටික ගත්තාම පිහිටි තැන් වශයෙන්ුත් පිළිකුල්නේ. මේ කෙස් ටික පිහිටලා තියෙන්නේ කොහෙද? කෙස් ටික පිහිටලා තියෙන්නේ පින්නතුනේ මේ හිස මුදුනේ. හිස මුදුන කියලා කියන්නේ හිස් කට්ට කියන්නේ මහා සුපිරිසුදු තැනක්ද? නෑ. Taman දැම්ම වගේ මේ කෙස් ටික හැදිලා තියෙනවා. හැදිලා තියෙන්නේ මේ ලේ මස් හැම නොයෙක් ඌරු තෙල් ආදී මේ අපවිත්‍ර තැනක තමයි මේක හැදිලා තියෙන්නේ. එහෙනම් පිහිටි තැන් වශයෙන්ුත් මේක පිළිකුල්. ඉතින් ඔය විදිහට පින්නතුනේ මුළු දෙතිස් ගුණපයම කෙනෙකුට බලන්න පුළුවන් නම් ඒකේ පටික්කුලය හොඳට තේරෙනවා. හොඳට වැටහෙනවා. ඒ නිසා පින්නතුල ඔය විදිහට ඔය දෙතිස් ගුණපය හොඳට අධ්‍යයනය කරන්නට ඕන. ඊළඟට එක කොටසක් අරගෙන නැත්නම් කොටස් කීපයක් හරි නැත්නම් විශේෂ එක කොටසක් අරගෙන මේ විදිහට අපි පිළිකුල් භාවනාව කරන්නට ඕන. පින්නතුනේ මේක විශේෂිත භාවනාවක්. එදා බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉඳලා අද දක්වාම කෙනෙක් පැවිදි කරනකොට කුලදරුවෙක් පැවිදි කරනකොට මුලින්ම කෙස්රොද කපල අතර දීලා කියන්නේ මේ කර්මස්ථානේ පටික්කුල කර්මස්ථානේ මෙනෙහි කරන්න පිළිකුල් භාවනාව. ඊළඟට ආචාර්යයන් වහන්සේ සිවුරු පටිය කරට දාපු ගමම්ම පින්නතුනි දෙන කර්මස්ථානය තමයි මේ තච්ච පංචක කර්මස්ථානය. ඒ කියන්නේ කේසා, ලෝමා, නඛා, දන්තා, තචු ඔය විදිහට අනුලෝම කියනවා ඊළඟට ප්‍රතිලෝම කියනවා. ඒ ඔය විදිහට අර නවක පැවිද්දාලවා අර පැවිදි වෙන කෙනාලවා මේ කර්මස්ථානේ කියවනවා. මොකද ඒ තරම්ම වටිනවා මේ පිළිකුල් භාවනාව. ඉතින් මේ විදිහට අපිට පිළිකුල් භාවනාව ඉස්සරහට කරගෙන යන්න පුළුවන්. ඒකට ගුරුවරුන්ගේ අසුර තියනවා නම් ඊටාම හොඳයි. ඊළඟට පින්නතුනි වහා ප්‍රතිඵල ගන්න පුළුවන් ක්‍රමයකුත් තියෙනවා. ඒකට කියන අවිඥානික අසුබය කියලා. ඒ කියන්නේ පණ නැති මූර්ත ශරීරයක් දිහා බලලා ඒ මූර්ත ශරීරයේ අවස්ථාවන් ගැන හිතලා මේ පටික්කුල භාවනාව කරන්න පුළුවන්. පිළිකුල් සංඥාව වඩන්න පුළුවන්. දැන් බලන්න
අපි දන්නවා දස අසුබය. උඩුමාතක, විනීලක, විපුබ්බක, විච්ඡිද්දක ආදි වශයෙන් තියෙනවානේ. ඒ කියන්නේ දමිච්ච ශරීරය, නිල්විච්ච ශරීරය, ඊළඟට සැරව ගලන ශරීරය, පණුව දඟලන ශරීරය, කැඩිච්ච ශරීරය, ඔය විදිහට අන්තිමට ඇටසැකිල්ල දක්වාම මේ මූර්ත ශරීරයේ වර්ගීකරණය වෙනවා. එතකොට මෙතන ඒ වර්ගීකරණයේ අනුව භාවනා 10ක් මෙතන සඳහන් වෙනවා. ඒකට කියන දස අසුබය කියලා. ඒතකොට පින්නතුනේ මේ දස අසුබයෙන් එක අසුබයක් වඩන්ඩ අපි ඒ අසුබයක් කුණප කොටසක් තියෙන තැනට යන්න ඕන. ඒක දිහා බලාගෙන තමයි මේ අසුබේ වඩන්නේ. දැන් එදා බුදුරජාණන් වහන්සේගේ කාලේ නම් මේ භාවනාව කරන්න හරි පහසුයි. ඇයි? අද වගේ නෙවෙයි මූර්ත ශරීර ඔහි කැලෑවල තැන් තැන් වල දාලා යනවා. උතනින් පින්න පාති වඩන භික්ෂුවක් දකින්න ඔක දිහා බලාගෙන පිළිකුල් භාවනාව වඩනවා. නමුත් පින්නතුනේ අද ඒ අවස්ථාව නැහැනේ. ඉතින් අද ඒ අවස්ථාව නැති නිසා අපිට පුළුවන් අට්ටික සංඥාව වඩන්න. අට්ටික සංඥාව කියලා කියන්නේ මේ ශරීර කූඩුවේ අන්තිමට ඉතුරු වෙන්නේ ටික කාලයකට හරි සොහොන්කොත වගේ මේ ඇටසැකිල්ලනේ. මේ ඇටසැකිල්ල අරමුණු කරගෙන අපිට පුළුවන් අසුබය වඩන්න. එතකොට දැන් ඇටසැකිල්ලක් සොයාගන්නේ කොහොමද? ඒකට පින්නතුනේ දැන් අද සමහර ඔය භාවනා මධ්‍යස්ථානවල ප්ලාස්ටික් වලින් හදපු ඇටසැකිලි පවා තියෙනවා. සටහනක් නේ ගන්න ඕනේ. එහෙම නැත්නම් ඡායාරූපයක් ගත්තත් ප්‍රශ්නයක් නැහැ. ටිකක් ලොකුවට ඡායාරූපයක් ගන්නවා. ඒ අනුව කල්පනා කරලා බැලුවොත් දෙතිස් කුණපේම විශේෂයෙන්ම මේ දස අසුබයම ඒ විදිහට ඡායාරූපයකින් නිමිත්තක් ගන්නත් පුළුවන්. අපි හිතමු දැන් ඇටසැකිල්ල ටිකක් ලොකුවට බිත්තිය ගහලා යම් කිසි තැනක තියලා ඒක දිහා බලාගෙන අට්ටි 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 කියලා භාවනා කරනවා. ඒක දිහා බලාගෙන දෙක හොඳට අරගෙන. එහෙම කාලයක් භාවනා කරනකොට පින්නතුනේ ඒ පරිකර්ම නිමිත්ත නිතර ප්‍රගුණ කරනකොට ඒ ඇටසැකිල්ල අපි ඇස් දෙක පියාගත්තාම යාන්තමට හරියට අර ස්ට්‍රේ කොපියක් වගේ අපේ හිතට පේන්න ගන්නවා. ඉතින් ඒ දර්ශනේ පේන්න ගත්තාම මේකට කියනවා උග්ඝා නිමිත්ත කියලා. ඉතින් මේ භාවනාව අපි දැන් ওই විදිහට දිගට කරගෙන යනවා. දිගට කරගෙන යනකොට කොහොමද කරන්නේ? අට්ටි 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 කියලා අපි ඒකම දිගට කරගෙන යනවා. කරගෙන යනකොට පින්නතුනේ ඔන්න පටිභාග නිමිත්ත කියලා නිමිත්තක් පහළ වෙනවා. මේ පින්නතුලාට ඉන්නම් අවශ්‍ය නැහැ. ඒ අවස්ථාව තමයි අර අඳුරට තිබිච්ච ඇටසැකිල්ල හොඳට දර්ශනය වෙනවා. හරියට කාමරයක ලයිට් එකක් දැම්මා වගේ. හොඳට සුදු පාටට ඇටසැකිල්ල පේන්න ගන්නවා. ඉතින් ඒ වෙලාවේ ලොකු උද්ධාමයකටපත් වෙන්න අවශ්‍ය නැහැ. කලබල වෙන්න අවශ්‍යත් නැහැ. තමන් අර කරගෙන යන භාවනාව දිගටම කරගෙන යනවා. අට්ටි 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 කියලා. ඒ විදිහට කරගෙන යනකොට ඔන්න හොඳට සමතේ හොඳ තැනකට එනවා. එතකොට ඒකට කියන අපි අර්පණා සමාධිය කියලා. දැන් ඒක පින්නතුනේ සමාධියේ ප්‍රබල අවස්ථාවක්. ඊළඟට ඒ කර්මස්ථානයම දිගින් දිගට පුරුදු කරනකොට විතක්ක විචාර පීති සුඛ ඒකග්ගතා සහිත පඨම ධානය උපදවා ගන්නට හැකියාව තියෙනවා. මේ ධාන කිව්වහම අමුතුවෙන් බය වෙන්න දෙයක් නැහැ. එතන තියෙන මහා පුදුම ඒකාග්‍රතාවයක් තමයි මේ ධානය කියලා කියන්නේ. විතර්කය කියලා කියන්නේ ඇතර මේ අට්ටි කියන සංඥාව තුලම හිත පවත්වන විතර්ක. එතනම
ඒ තුලම විතර්ක කරනවා. විචාර කියලා කියන්නේ විචාර අවස්ථාව ඒ තුල හොඳට හැසිරෙනවා. ඒතර කාය පස්සද්ධි චිත්ත පස්සද්ධි කියන්නේ කයේ සිතේ පුදුම සැහැල්ලුවක් දැනෙනවා. ඒ සැහැල්ලුව නිසාම මහා ප්‍රීතියක් ඇති වෙනවා. ප්‍රීතිය නිසා පින්නතුනි මුළු ශරීරයේ පුරාම පුදුම සැපයක් සුඛයක් ඇති වෙනවා. ඒ ඇති වෙන සැපයත් සමග මහා පුදුම සංසුන්කමක් නිමිච්ච ගතියක් ඒකාග්‍රතාවයක් ඇති වෙනවා. මෙන්න මේ අයගේ එකතුවෙන් සකස් වෙන ඒ ධානයට කියන පඨම ධානය කියලා. ඉතින් මේ විදිහට ဒုတိ ය, තතිය, චතුර්ථ ධාන උපදවන්න පුළුවන්. ධාන උපදවලා විපස්සනා වඩන්නත් පුළුවන්. මේක තමයි අද ධර්මයේ බොහෝ සූත්‍ර දේශනාවල තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙන ක්‍රමවේදය. එහෙමනම් පින්වත් හැම කෙනෙක්ම හිතට ගන්න අපිට තියෙන ලොකුම ගැටලුවක් තමයි මේ බැඳීම, ඇලීම නැත්තම් රාගය. මේ රාගය නිසා තමයි අපි මේ අනවරාග්‍ර සංසාරේ ඉපදී මෙරි මේ දීර්ඝ ගමනක් යන්නේ. ඒ ගමන නවත්තන්නට අනිවාර්යෙන්ම අසුබය පුරුදු කරන්නට ඕන. ඒක ගිහි අයට කිසිම වරදක් නැහැ. හොඳට ප්‍රගුණ කරන්න මේ භාවනාව. විශේෂ ආනිසංස තියෙන භාවනාවක්. ඊළඟට අපිට අපේ ජීවිතේ වහාම චතුසත්‍ය අවබෝධය කරා යන්නට ඊළඟට අපිට තියෙන ගැටලුවක් තමයි ගැටීම. අපි ඇලෙනවා වගේම පින්නතුන ඊට සාපේක්ෂව ගැටීමත් ඒ විදිහටම අපිට තියෙනවා. ගැටීම කියලා කියන්නේ ඉතින් අකුසලයක්නේ. එහෙමනම් ගැටීම නැතිකරන්න මොකද කරන්න ඕන? ගැටීම නැතිකරන්න පින්නතුනි මෛත්‍රිය ප්‍රගුණ කරන්න ඕන. මෙත්තා භාවේ තබ්බා ව්‍යාපාදස්ස පහනාය. ව්‍යාපාදේ කියලා කිව්වහම කවුරුත් දන්නවා. ව්‍යාපජ්ජති විනස්සති තීතේන චිත්තං කියන විග්‍රහය අනුව යමක් හේතු කරගෙන සිත විකෘතියට විනාශයට පත් වෙනවා නම් අන්න ඒකට කියන ව්‍යාපාදේ කියලා. එහෙමනම් ඒ ව්‍යාපාදේ නැතිකරන්න ව්‍යාපාදේ දුරු කරන්න තියෙන එකම ඖෂධය තමයි මෛත්‍රිය. මේ මෛත්‍රී භාවනාව ගැන අද බොහෝ දෙනා බොහොම සැහැල්ලුවෙන් සැලකන්නේ. මේක ප්‍රාථමික භාවනාවක්, පොඩි අය කරන භාවනාවක් හැටියට සමහරුන්ගේ සිත් තුළ තියෙනවා අදහසක්. ඇත්තට මේක වැරදි අදහසක්. මෛත්‍රී කර්මස්ථානයේ දියුණු කරනවා කියලා කියන්නේ පුංචි දෙයක් නෙවෙයි. ඊටාම වටිනා අවස්ථාවක්. දැන් බලන්න අපි මේ ද්වේෂය නිසා මොනතරම් මේ සසර අතරමං වෙනවද? එහෙමනම් ඒ ද්වේෂය නැති කරගන්න පුරුදු කරන්න තියෙන හොඳම කර්මස්ථානයක් තමයි අසුබ කර්මස්ථානය. ඒ ද්වේෂය නැති කරගන්න පුරුදු කරන්න තියෙන හොඳම කර්මස්ථානයක් තමයි අසුබේ නෙවෙයි මෛත්‍රිය. අසුබෙන් කෙරෙන්නේ රාගය නැති කිරීමනේ. එහෙමනම් මෛත්‍රියෙන් කෙරෙන්නේ ගැටීම නැත්තම් ව්‍යාපාදේ දුරු කිරීම. පින්නතුනි මෛත්‍රී ආනිසංස මම පින්නතුලට කියන්න යන්නේ නැහැ. පින්නතුලයි පිළිබඳ ඕනතරම් ධර්ම කාරණා අහලා තියෙනවා. හැබැයි එක දෙයක් කියන්නම්. මේ මෛත්‍රියට පුළුවන් කළු ගලක් උනත් Tamanගේ පැත්තට හරව ගන්න. ඒ තරම් බලයක් මේ මෛත්‍රී භාවනාවට තියෙනවා. විශේෂයෙන්ම අපි මේ වෙලාවේ මෛත්‍රිය පිළිබඳව භාවනාවක් වඩන ආකාරය පින්නතුල්ලාහට පැහැදිලි කරලා දෙන්න ඕන. අපිට හුරු වෙලා තියෙන්නේ මෛත්‍රී භාවනාව මම නිදුක් වෙමි, නිරෝගී වෙමි, සුවපත් වෙමි, වෛර නොවෙමි, තරහ නොවෙමි, තව ඊළඟට තව ගොඩාක් දේවල් අපි කියනවා. අපි හිතනවා. හැබැයි ඒව පින්නතුනි තථාගතයන් වහන්සේ වදාළ කර්මස්ථානෙවත් ඔච්චර ගොඩක් නැහැ. පින්නතුල හොඳට හිතට ගන්න ඕන කර්මස්ථානයේ වැල්වට ආරමක් වුණොත්
භාවනාව සාර්ථක කරගන්න බෑ. හොඳට බලන්න. ඕනම කර්මස්ථානයක් හරීම කෙටි. හැබැයි ප්‍රතිඵල හරි ලොකුයි. දැන් බලන්න ආනාපාන සතිය මහා පුරුෂ භාවනාව. සෑම බුදු කෙනෙක්ම ඒ ලෞතර අභිසම්බෝධිය පිණිස පාදක කරගන්නේ ආනාපාන සතිය. මුකුත් නෑ මේ නිකන් හුස්ම රැල්ල. ඊළඟට බලන්න පින්නතුනේ දැන් අබුද්ධෝත්පාද කාලවල ඔය ආකාසානංචායතන විඥානංචායතන ආකින්චඤ්ඤායතන නේව සංඥා නාසඤ්ඤායතන කියන ඒ ධ්‍යාන උපදවන ඒ තාපසවරු ඒ ධ්‍යාන උපදවන්නේ කොහොමද? අහස දිහා බලන අහස අනන්තයි. ඔන්න කර්මත්තානේ. සිත අනන්තයි. ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ. අන්න ඕ වගේ පුංචි දෙයක් තමයි පාදක කරගන්නේ කර්මස්ථානේ හැටියට. එතකොට තමයි හොඳ ප්‍රතිඵල ලැබෙන්නේ. දැන් උදාහරණයක් හැටියට කිව්වොත් දැන් මම S2 පියාගෙන මෙතන තියෙන දේවල් ගැන හිතනවා. දැන් මෙතන තියෙනවා මේ මයික්‍රොෆෝනයක් තියෙනවා, මේ කෝප්පේ තියෙනවා, මේ ඉදිරියෙන් ඔරලෝසු තියෙනවා, ලයිට් තියෙනවා, මේ ළමයි ඉන්නවා. ඊළඟට තව මේ නොයෙක් දේවල් කොට්ට මෙට්ට ආදී සියලු විශාල බඩු ගොඩක් තියෙනවා. මම දැන් S2 පියාගෙන මේ කොළය, කෝපය, මේ ලයිට් ඊළඟට මේ තියෙන පුටු, මෙට්ට, කොට්ට, මයික්‍රොෆෝන ඔක්කොම පිළිවෙලට හිතාගෙන යනවා. මගේ හිතට මහා වදයක් හරි සංකීර්ණයි. නමුත් මම එක දෙයක් අල්ල ගන්නවා. මම හිතුව මේ කොළය. මේ කොළය අල්ලගෙන මේ කඩදාසි කොළය අල්ලගෙන මං ඒක විතරක් හිතනවා. එතෙන්ට විතරක් හිත තියා ගන්නවා. එහෙම වුණොත් පින්නතුනේ කොළයම හිත තියාගත්තොත් හරි පහසුයි. එතකොට ඒ කොළයේ තුලටම හිත තියාගන්න ලේසි. නමුත් අර පිළිවෙලට යන්න ගියාම මේ තියෙන බඩු බාහිර ආදී ඔක්කොම හිතන්න ගියාම හිතට මහ වදයක් ඒ වගේ මහ සංකීර්ණ ගතියක් තියෙනවා. අන්න ඒ වගේ පින්නතුනේ මේ මෛත්‍රී කර්මස්ථානේ මම සුවපත් වෙමි. ඔය ඇති. නිදුක් වෙමි, නිරෝගී වෙමි, වෛර නෙමෙයි ඔක්කොම ඔක ඇතුලේ තියෙනවා. එහෙනම් අපි කර්මස්ථානයේ හැටියට ගන්නෙ මොකද්ද? මම සුවපත් වෙමි. ඉතින් කාලයක් ඒක පුරුදු කරනවා. දැන් මම කියලා Tamanට මෛත්‍රී කරගන්න බවක් දන්නවනම් මම කියන එකත් අයින් කරනවා. සුවපත් වෙමි, සුවපත් වෙමි, සුවපත් වෙමි. එහෙම කරලා බලන්න පින්නතුනි පුදුම විදිහට දැන් ගොඩාක් අය අනේ මට නම් භාවනා කරන්න බෑ කියපු අය ඔය විදිහට මෛත්‍රී භාවනාව අල්ලගෙන ඊතුරු කර්මස්ථාන දැන් හොඳට අල්ලගෙන ඉන්න පිරිසක් ඉන්නවා. ඒ නිසා පින්නතුලාට භාවනාව කරන්න අමාරු නම් හිත එහෙ මෙහෙ යනවනම් ඔය විදිහට එක අරමුණක් අල්ලගෙන අපි කර්මස්ථානයේ දියුණු කරනවා නම් ඊටාම හොඳට හිත නීවරණ වලට යන්න නොදී සමාධි සම්පන්න කරගන්නට පුළුවන්. එහෙනම් ඔන්න ඔය විදිහට පින්නතුලා මෛත්‍රී භාවනාව වඩන්න ඕන. ඒ තුලින් ද්වේෂය නැති කරගන්න පුළුවන්. ඊළඟට පින්නතුනි ආනාපාන සති භාවේ තබ්බා විතක්ක සමුච්ඡේදාය. ආනාපාන සතිය ප්‍රගුණ කරන්න කියනවා විතර්ක නැති කරන්න. විතර්ක නැති කරන්න ආනාපාන සතිය ප්‍රගුණ කරන්න කියනවා තථාගතයන් වහන්සේ. එතකොට පින්නතුනි මේ ආනාපාන සතිය පිළිබඳව අපේ පින්නතුලා හොඳට දන්නවා. මේක විශේෂිත වූ භාවනාවක්. අනිත් භාවනා වගේ නෙවෙයි මේ භාවනාවට වෙනම පූර්ව කෘත්‍යයක් පවා තියෙනවා. මුලින් කරන්න ඕන වැඩ ටික සීලයක පිළිටන්න ඕන. ඒක ඕනම භාවනාවකට අවශ්‍ය දෙයක්. ඊළඟට අනිත් භාවනා නම් තිත්තංචරන් නිසින්නෝවා සයානෝවා ඔය කර්ණිමෙත් සූත්‍රයේ තියෙන්නේ. මෛත්‍රී වඩනකොට හිටගෙන පුළුවන්, වාඩි වෙලා පුළුවන්, ඇවිදිමින් පුළුවන්, නිදාගෙන පුළුවන්. හැබැයි පින්නතුනි ආනාපාන සතිය ප්‍රගුණ කරනකොට පුරුදු කරනකොට නිසීදති වාඩි වෙන්න ඕන. වාඩි වෙලාම තමයි මේ භාවනාව ප්‍රගුණ කරන්නේ.
ඊළඟට මේ භාවනාව පුරුදු කරනකොට තව විශේෂ වැඩ ටිකක් තියෙනවා. උජුං කායං. කය ඍජුව තියා ගන්නට ඕන. ඊළඟට පිනතුනි පලක් බැඳ ගන්න ඕන. පිරිමි කෙනෙක් නම් බද්ධ පරියංකේ, ගැහණු කෙනෙක් නම් අර්ධ පරියංකේ. ඉතින් වයෝවෘද්ධ කෙනෙක් නම් පින්නතුනි ඔය ඇඳක් තියෙන පුටුවක වාඩි වුණත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි එකම දේ මතක තියාගන්න කොන්ද හොඳට කෙලින් තියෙන්න ඕන. මේවා පිළිබඳව ඕන තරම් පින්නතුල කරුණු අහලා තියෙනවා. ඊළඟට මේ කර්මස්ථානය වඩන්නේ කොහොමද? සෝ සතෝ අස්ස සති සතෝ පස්ස සති. සිහියෙන්ම හුස්ම ගන්නවා, සිහියෙන්ම හුස්ම හෙලනවා. මේක තමයි මූලික කර්මස්ථානය. හැබැයි එක දෙයක් මතක තියාගන්න, හිතලා හුස්ම ගන්න. අද බොහෝ දෙනෙක් පින්නතුනි හිතලා හුස්ම ගන්නවා. ඒක වැරදි ක්‍රමයක්. මොකද ඒක නිකන් අභ්‍යාසයක් වගේ, අර යෝග අභ්‍යාසයක් වගේ, ප්‍රාණයාම වගේ වැඩක්. නමුත් එහෙම නෙවෙයි, අපි ස්වභාවික හුස්ම රැල්ලටයි සිහිය දාන්නේ. එහෙම තමයි ඒ භාවනාව කරන්න ඕනේ. හිතලා හුස්ම ගන්නෙ නැහැ. ඒක විශේෂයෙන් මතක තියාගන්න. බොහෝ දෙනෙකුට ඔය වැරද්ද සිද්ධ වෙනවා. සිහියෙන් හුස්ම ගන්න කිව්වම හිතලා හුස්ම ගන්නවා. හිතලා හුස්ම හෙලනවා. එතකොට පින්නතුනේ මහා වෙහෙසක්. එහෙම නෙවෙයි, බොහෝම සැහැල්ලුවෙන් ඉඳගෙන හුස්ම රැල්ල දිහා බලා ඉන්නයි තියෙන්නේ. ඊළඟට මේක පියවරෙන් පියවර ඉස්සරහට යනවා. දීගං වාස සන්තෝ දීගං අස්ස සාමිති, රස්සං වාස සන්තෝ රස්සං අස්ස සාමිති, පස්ස සාමිති. ඊළඟට පින්නතුනේ මේ දීර්ඝ හුස්ම රැල්ලක් ගියත් ඒකක් දන්නවා. දීර්ඝ හුස්ම රැල්ලක් ආග්‍රහණය කළා නම් අතුලට ගත්තා නම් ඒකක් දන්නවා. පිට කරා නම් ඒකක් දන්නවා. කෙටිව හුස්ම රැල්ලක් ගියා නම් ඒකක් දන්නවා. කෙටිව හුස්ම රැල්ලක් අතුලට ගත්තා නම් පිට කරා නම් ඒ දෙකම දන්නවා. එතකොට බලන්න මෙන්න මේ විදිහට මෙතනින් අදහස් කරන්නේ මේ දිග කොට බලන එකක් නෙවෙයි. දැන් සමහර යෝගාවචරෝ වර්ධවා තේරුම් ගන්නවා. මුලින්ම තියෙන දීර්ඝව හුස්ම අරගෙන හුස්ම හෙලීම, ඒක තමයි අභ්‍යාසය. ඊළඟට කොටට හුස්ම ගන්නවා, කොටට හුස්ම හෙලනවා කියලා ඒක කෘතිමව කරන්න යනවා. එහෙම දෙයක් නෙවෙයි මේ කියන්නේ. මේ කියන්නේ පින්නතුනි දිගට හුස්ම ගන්න වෙලාවේ දිග හුස්මක් ගත්තා කියලා දැනගන්නවා. කියන්නේ සිහිය පවත්වනවා හුස්ම රැල්ල පුරාවටම. ඊළඟට කෙටිව හුස්ම ගන්නකොට හෙලනකොට ඒ බවක් දැනගන්නවා. එතකොට එන්න ක්‍රමානුකූලව මේ සිහිය හොඳටම දියුණු කරන ක්‍රමවේදයක්. ඊළඟට පින්නතුනේ සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති. මුළු කයම සංසිඳුවමින් නැත්නම් මුළු කයම දැනගනිමින්, විඳිමින්, වින්දනය කරමින්. සංසිඳුවමින් නෙවෙයි, විශේෂයෙන් වින්දනය කරමින්. දැන් මුළු කයම වින්දනය කරමින් කියලා කිව්වහම ඒකත් අපි තේරුම් ගන්න ඕනේ. ආස්වාස පාස්වාස කියලා කියන්නේ පිළිතුරු කාය සංකාර. ඒතර කාය සකස් වෙලා තියෙන්නේ මේ හුස්ම රැල්ලත් එක්කනේ. ඒ නිසා හුස්ම රැල්ල පිළිවෙලට ඒ හුස්ම රැල්ල එක්කම ඉන්නකොට ඒක තමයි සබ්බකාය කියලා කියන්නේ. එහෙම නැතුව මේ හිසේ පටන් පාදාන්තය දක්වාම හුස්ම රැල්ලත් එක්ක බලනවා කියන එක නෙවෙයි. හුස්ම රැල්ලත් එක්ක හොඳට ඉන්නවා. ඒක තමයි සබ්බකාය පටිසංවේදී. ඊළඟට පස්සම්බයං කාය සංකාරක්. ඒ කියන්නේ හුස්ම රැල්ල සංසිඳුවමින් ආස්වාස කරනවා, ප්‍රාස්වාස කරනවා. සංසිඳවන්න කියලා තමන් උත්සාහයක් කරන්න ඕනේ නැහැ. බොහෝම සිහියෙන් කල්පනාවෙන් හුස්ම ගන්නකොට හෙලනකොට හුස්ම රැල්ල ඇත්තටම සියුම් වෙනවා. ඒක තමයි හුස්ම රැල්ල සංසිඳුවමින් ආනාපාන සතිය වඩනවා කියලා කියන්නේ. ඉතින් මේ විදිහට පින්නතුනේ මේකේ ආකාර 16ක් තියෙනවා. ඒ 16ම අපි කියන්න අවශ්‍ය කරන්නේ. මූලික වශයෙන් පින්නතුලා මෙන්න මේ විදිහට මේ කායානුපස්සනාව වැඩෙන විදිහට මූලික වශයෙන් මේ ආනාපාන සතිය ප්‍රගුණ කරන්න ඕන. ඊළඟට පින්නතුනේ විශේෂයෙන් මතක් කරන්න ඕන. දැන් අපි හිතමු අධ්‍යාපනය ලැබෙන දරුවෙක් ඉන්නවා නම් විනාඩි 10ක්, අතර විනාඩි 15ක් වගේ කරන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. ආනාපාන සතිය වඩලා පාඩම් කරනවා නම් හොඳට පාඩම් හිටිනවා. සමහරු පැය ගණන් පොත් දිහා බලාගෙන ඉන්නවා, පාඩම් හිටින්නේ නැහැ.
ඔහේ අකුරු ටික කියවෙනවා විතරයි. නමුත් හොඳට මේ හිතේ තියෙන කෙලෙස් අයින් වුණාම හිත තැම්පත් වුණාම හොඳ ඒකාග්‍රතාවයකට ආපුවාම හොඳට පාඩම් කරපු දේවල් මතක හිටිනවා. ඒ නිසා පින්නතුනේ අපිට පුංචි කාලේ අපේ ගුරුවරු පාඩම් කරනකොට කියලා තියෙන ආනාපාන සතිය විනාඩි 20ක් කරලා ඊට පස්සේ පාඩම් කරන්න. ඇත්තටම හොඳට පාඩම් හිටිනවා. ඒ නිසා ඒක මම විශේෂයෙන් අතිරේක දෙයක් හැටියට මතක් කළේ ඉගෙන ගන්න දරුවෙකුට අම්මලා උනන්දු කරවන්නට ඕන. ඉතින් ඒක අධ්‍යාපනයේට විතරක් නෙවෙයි ඒ දරුවාට තමන්ගේ ජීවිතයේ ලැබෙන ස්වර්ණමය අවස්ථාවක් පුංචි කාලේ මේ කමටහන් ඉගන්නපුවාම ඉතින් අය වැඩි වියටපත් වෙනකොට තරුණ වියටපත් වෙනකොට ඒගොල්ලෝ මේ කර්මස්ථාන ජීවිතය තුළින් අත්දකින්න මහන්සි ගන්නවා. ඉතින් එහෙමනම් තුන්වෙනුව අපි පුරුදු කරන්නට ඕන මොකද්ද? ආනාපාන සති කර්මස්ථානය. හිත සංසුන් කරගන්න. සංසුන්නෝ හිතට තමයි යථාර්ථය දකින්න පුළුවන්. ඊළඟට අනිච්ච සංඥා භාවේ තබ්බා අත්මිමාන සමුග්ගතාය. මම කියන සංඥාව සක්කාය දිට්ඨිය නැත්නම් ආත්ම සංඥාව අත්මිමානය කියලා කියන්නේ මේ පංච උපාදානස්කන්ධයට මම කියලා සංඥාවක් වැරදි සංඥාවක් දාගෙන ඉන්නවා. අන්න ඒක ගලවන්න අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරන්න ඕන. අනිත්‍ය සංඥාව. ඒ සඳහා පින්නතුනේ අපිට මේ පංච පාදානස්කන්ධයම පාදක කරගන්න පුළුවන්. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච පාදානස්කන්ධය මුල් කරගෙන අපිට අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරන්න පුළුවන්. ආයතන 6 මුල් කරගෙන අපිට පින්නතුනේ මේ අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරන්න පුළුවන්. ඒ නිසා මේ අනිත්‍ය කියලා කියන්නේ තියෙන නිට්ටය නෑ කියන එකනේ. ඒ කියන්නේ වෙනස් වෙන කියන එක. එතකොට මේ අනිත්‍ය දැකීමේ තියෙන ප්‍රයෝජන තමයි අනිත්‍ය දෙයකට පින්නතුනේ අපි ඇලෙන්නේ. අපි දන්නවා මේක වෙනස් වෙනවා කියලා. ඇලෙන්නේ විතරක් නෙවෙයි ගැටෙන්නෙත් නෑ. ඒයි වැඩක් නෑනේ වෙනස් වෙනවානේ. වෙනස් වෙන දෙයකට ඇලුනොත් තමයි පින්නතුනේ දුකක් ඇති වෙන්නේ. එහෙමනම් මේ අනිත්‍ය සංඥාව හොඳට අපි පුරුදු කරන්න ඕන. බුද්ධ ශාසනයකින් ලැබෙන විශේෂිත වූම කර්මස්ථානයක්. මොකද්ද? මේ අනිත්‍ය සංඥාව. බුදුරජාණන් වහන්සේ වදාළේ මේ අනිත්‍ය සංඥාව යම් කිසි කෙනෙක් ප්‍රගුණ කරනවා නම් ඒකෙන් එයාට ලැබෙන ප්‍රතිඵල කියා නිම කරන්න පුළුවන් කමක් නැහැ. තථාගතයන් වහන්සේ වදාරනවා භාවනා අතුරෙන් හරියට අර සක්විති රජුරෝ සියලුම ප්‍රාදේශීය රජවරුන්ට ප්‍රාන්ත රජවරුන්ට නායකත්වයේ සපයනවා වගේ සියලු කර්මස්ථාන අතුරෙන් ශ්‍රේෂ්ඨතම කර්මස්ථානය තමයි සක්විති වගේ කර්මස්ථානය තමයි අනිත්‍ය සංඥා කර්මස්ථානය. ඊළඟට පින්නතුනේ වැඩිම ආනිසංස තියෙන කර්මස්ථානය. තථාගතයන් වහන්සේ වදාරනවා මේ අනිත්‍ය සංඥාව වඩනකොට සියලු කෙලෙස් මුල් ගැලවිලා යනවා. තථාගතයන් වහන්සේ උපමාවක් වදාරනවා. දැන් නගුලකින් ගොවියෙක් මේ කුඹුරක් සීසානකොට ගොවියා නගුල පැත්ත තද කරගෙන පොළොවට තද කරගෙන ඉන්නවා. ඉතින් ගවයා අදිනවා. අදිනකොට අර තද කරගෙන ඉන්න නිසා ඇතුලේ තියෙන මුල් සියල්ලම ගැලවිලා සුණු විසුණු වෙලා උඩට එනවා. අන්න ඒ වගේ තමයි අපේ ආත්ම සංඥා ආත්ම දෘෂ්ටි තියෙන කෙලෙස් පින්නතුනේ අනිත්‍ය සංඥාව වඩනකොට ගැලවිලා යනවා. සුණු විසුණු වෙලා යනවා. එහෙමනම් මේ අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරන්න අපි මහන්සි ගන්න ඕන. මොකද මේ බුද්ධ ශාසනය තුල තියෙන ලොකුම පින්කම තමයි අනිත්‍ය සංඥාව ප්‍රගුණ කිරීම. ලොකුම පින්කම. ඊට වඩා පින්කමක් නැහැ. එහෙනම් අපේ දෛනික ජීවිතයේදී අපි
මේ අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරන්න දීලා තියෙන අවස්ථාව ගැන අපි කල්පනා කරලා බලන්න ඕන. මෙච්චර වටිනා දෙයකට අපි ඒ තරම් වටිනාකමක් දීලා නැහැ. ඒ නිසා පින්නතුනි මේක මේ කය හදන වැඩපිළිවෙලක් නෙවෙයිනේ. සම්පූර්ණයෙන්ම හිත හදන වැඩපිළිවෙලක්. ඒ නිසා අපේ පින්නතුන්ලා මේ අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරන්නටම ඕන. අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරනකොට පින්නතුනි ඊළඟට ක්ලේශ ධර්ම රාශියක් එකපාරම නැති වෙනවා. ඒකත් මේ අනිත්‍ය සංඥාවේ තියෙන විශේෂත්වයක්. දැන් මෛත්‍රිය වැඩුවොත් ද්වේෂය නැති වෙනවා. අසුභය වැඩුවොත් රාගය නැති වෙනවා. හැබැයි අනිත්‍ය සංඥාව වැඩුවොත් කාම රාගය නැති වෙලා යනවා. ඒ විතරක් නෙවෙයි රූප රාගයත් නැති වෙනවා. අරූප රාගයත් නැති වෙනවා. නැත්තම් භව රාගය නැති වෙලා යනවා. අස්මිමාන්නය ඒ කියන්නේ මේ පංච පාදානස්කන්ධයට මම කියලා හැඟීමක් දාගෙන ඉන්නවා. ඒ හැඟීමත් ගැලවිලා යනවා. ඒ විතරක් නෙවෙයි පින්නතුනේ අවිද්‍යාවත් තුරන් වෙලා යනවා. අවිද්‍යාවත් නැති වෙලා යනවා. එතකොට බලන්න මේ භාවනාව කොච්චර වටිනවද නේද? අවිද්‍යාව නැති වෙලා යනවා කියන්නේ කොච්චර දෙයක්ද? එහෙමනම් අනිත්‍ය සංඥාව ප්‍රගුණ කිරීමෙන් අපිට සනසිල්ල කරා යන්න ඒකාන්තයෙන් අවස්ථාව ලැබෙනවා. මෙන්න මේ කියන කර්මස්ථාන පහ අපේ මේ ජීවිතේට අපි ගලප ගන්නකෝ. හරිම වටිනවා. මොකද්ද? අසුබය. අසුබය පුරුදු කිරීම තුළින් රාගය සංසිඳවන්න පුළුවන්. මෛත්‍රිය වැඩිම තුළින් ද්වේෂය යටපත් කරගන්න පුළුවන්. ආනාපාන සතිය වැඩිම තුළ වික්ෂිප්ත භාවය දුරු කරගන්න පුළුවන්. ඊළඟට පින්නතුනි අනිත්‍ය සංඥාව ප්‍රගුණ කිරීම තුළ මම කියන හැඟීම සක්කාය දිට්ඨිය ගලවන්නට අවස්ථාව තියෙනවා. එහෙමනම් මෙන්න මේ කර්මස්ථාන අපේ ජීවිතයට අපි ගලපගත්තොත් අපට ලැබෙන ප්‍රතිඵල කියා නිම කරන්නට බැරි තරම් මහා ප්‍රතිඵලයක් අපට ඒකාන්තයෙන් ලැබෙනවා. එතකොට පින්නතුනේ දැන් මේ පින්වත් හැම කෙනෙක්ම සතුටටපත් වෙන්නට ඕන. ලෞතර බුදුරජාණන් වහන්සේ වදාළ ඊටාම වැදගත් කර්මස්ථාන 4ක් තමයි දැන් මේ ඉගෙන ගත්තේ. මේ කර්මස්ථාන 4 යම් කෙනෙක් දියුණු කරනවා නම් ඒකාන්තයෙන්ම යාට චතුරාර්ය සත්‍ය සාක්ෂාත් කරගන්නට අවස්ථාව තියෙනවා. ඉතින් අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ බාර අරගෙන කටයුතු කරන්නේ මූඩි අමනුගම මහත්මයා, නිලේන්ද්‍රා අතාඋද මහත්මාව ඇතුළු දූ දරුවන්. ඉතින් පින්වත් අමනුගම මහත්මාත් ඒ වගේම නිලේන්ද්‍රා මහත්මාවත් බොහෝම සතුටටපත් වෙන්න ඕන. දුවා දරුවන් ඇතුළු හැමදෙනාම කල්යාණ මිත්‍ර සමාගමක් බවට පත් වෙලා තමයි අද මේ මහානීය පින්කම සිද්ධ කරේ. ඒ පින්වත් හැමදෙනාටම මේ කුසලය උතුම් ධර්ම අවබෝධයේ පිණසම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. 2010 වසරේ ජූනි 27 වන දින අභාව ප්‍රාප්ත වූ මහනුවර විද්‍යාර්ථ විදුහලේ හිටපු විදුහල්පති ඒ ආතාඋද මෙතුමාගේ ජන්මදිනය නොවැම්බර් මාස 2 වන දිනට යෙදිලා තියෙනවා. ඒ නිමිත්තෙන් එතුමාව සිහිපත් කරමින් තමයි විශේෂයෙන් මේ පින්කම සිද්ධ කරන්නේ. ඒ නිසා පින්වත් ඒ අතාඋද ඒ මෙතුමාණන්ට කාන්තේ මේ පින් පෙනේවා. සාදු සාදු කියා මේ පින් අනුමෝදන් වෙත්වා කියන ප්‍රාර්ථනාව ඇති කරගනිමු. 2012 ඔක්තෝබර් 11 වන දින අභාව ප්‍රාප්ත වූ මෙතිනිය විශේෂයෙන් සිහිපත් කරලා එතුමියටත් පින් අනුමෝදන් කරනවා. තේ මව්පිය දෙනා වහන්සේට කාන්තේ මේ පින් පෙනේවා. මේ උදාාර කුසල් නිවන දක්වා මේ මව්පියන්ට උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා
විශාල සේවයක් සිදු කරලා අපවත් වී වදාළ සියලු මහා සංඝරත්නයට පින් අනුමෝදන් කරනවා. ඒ වගේම පින්නතුනි අනන්ත අප්‍රමාණ සංසාරයේ මියගිය සියලු නෑදෑයන්ට, ගුරුවරුන්ට, දෙමව්පියන්ට, හිත මිත්‍රයන්ට, රට ජාතිය සම්බුද්ධ ශාසනය පැවැත්ම වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ රණවිරුවන්ට මේ උතුම් ධර්ම දාණයෙන් ජනිත වන උදාර පුණ්‍ය ශක්තිය නිවන් පිණසම වේවා කියලා ගෞරවයෙන් ප්‍රාර්ථනා කරනවා. දේශකයන් වහන්සේට සෙත් ප්‍රාර්ථනා කරනවා. මහා සංඝරත්නයට සෙත් පතනවා. ප්‍රඥා නාලිකාවේ ගෞරවනීය අනුශාසක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රධාන කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දෙනාටම නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සක්දෙව්දුන් ප්‍රධාන සියලුම දිව්‍ය රාජ මණ්ඩලයට ඒකාන්තයෙන් මේ පින් පෙනේවා. දෙවියන්ටත් මේ කුසල් නිවන් පිණිස වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අවීචී පටන් බවාග්‍රේම දක්වා විසින සියලු සත්ත්ව ප්‍රජාවට මේ කුසල් පෙනේවා. සියලුම සත්වයෝ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. පාරමී පුරා නිවන් අවබෝධ කරගනිත්වා කියලා සැමට පින් දෙමු. අවසාන වශයෙන් පින්වත් මූඩි අමනුගම් මහත්මයා, ඒ වගේම නිලේන්ද්‍රා අතාවුද මහත්මයා උපදාන ඒ දුවදරුවන් ඇතුළු අපි හැම දිනාටම ජාති ආදී දුකින් අත මිදී උතුම් අමා මහ නිවන දක්වාම මේ කුසල් උපකාර වේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති. මෝහක්ඛයෝ නිබ්බානං